මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා විශේෂඥ වෛද්‍ය හරිනි ජාගොඩ මෙනවිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්මදානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් 2022 වර්ෂයේ පෙබරවාරි මාස 17 වන දිනට තම 75 වන ජන්මදිනයේ යෙදෙන ගාල්ල හපුගල පීඨ කන්ද වෙසෙන විශ්‍රාමලත් ආචාර්ය මංගලා ගුණරත්න තම මෑණියන්ට මෙම ධර්ම දේශනාවෙන් ජනිත වන්නා වූ කුසල ශක්තිය අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. සද්ධර්මය අවබෝධ වේවා. මතු භවයක නිවන් මඟ සාක්ෂාත් වේවා. මීට වසරකුත් මාස 7කට පෙර එනම් 2020 වර්ෂයේ ජූලි මාස 10 වන දින පරලෝ සැපත් චන්ද්‍රදාස ජාගොඩ තම පියාණන්ට මේ උතුම් පින් අනුමෝදන් වේවා. සසර දුක් කෙලවර වී ඉක්මන් භවයකදීම නිර්වාණ අවබෝධය ලැබේවා. ගාල්ල හපුගල තම මෑණියන්ට රැකවරණය සලසන ලීලා විමල් ලතිකා විජේකෝන් ඇතුළු සියලු අසල්වාසීන්ටත් ධර්මදේශනාවෙන් ජනිතවන පින් අනුමෝදන් වී සසර දුක බිය දුරු වී අමා මහ නිවනින් සැනසීමට මේ පින් හේතු වසනා වේවා. ශ්‍රද්ධාවෙන් සහ ඕනෑකමින් මේ උතුම් ධර්ම දානය සඳහා මඟ පෙන් වූ කල්යාණ මිත්‍ර සියල්ලෝම මේ උතුම් කුසලයේ එකසේ අනුමෝදන් වීමෙන් ඒ සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. තව තවත් උතුම් දාන පාරමිතා කිරීම සඳහා ශක්තිය ධෛර්යය ඉඩ ප්‍රස්ථා ලැබේවා. ගෞරවනීය ධර්මදේශකයාණන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිරජීවනය සැලසේවා. අමා මහ නිර්වාණ අවබෝධය ලැබේවා. මෙම ධර්මදේශනය ශ්‍රවණය කළා වූ සියල්ලෝම දුකින් මිදෙත්වා. සසර දුක් නැති වේවා. මියගිය ඥාති මිත්‍රාදීන් සියලු දෙනාටම මෙම ධර්ම දානමය කුසලය අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී නිර්වාණය අවබෝධ වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ආකාසේ පදං නත්ති සමනෝ නත්ති බාහිරේ සංඛාරා සස්සතෝ නත්ති නත්ති බුද්ධාන මිංජිතං තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ දරන්නා වූ බෞද්ධ ප්‍රමුඛ මෙම මොහොත අපට සවන් දීම සඳහා ඉඩ කඩ වෙන් කරගත්තා වූ සදහැවතුනි, අප උපදින්නේ බෞද්ධ මව්පියන්ගේ දරුවන් වශයෙන්. අප ආගමික උපදෙස් ලබන්නේ මව්පියන්ගෙන් සහ ඒ මව්පියන් ඇසුරු කරන විහාරස්ථාන ඇසුරෙන්. මේ දෙකේම ඇසුර මට ලැබුණා. ඒ වගේම පූජනීය මහා සංඝරුවන ප්‍රිය කළා. අපි කරන යම් යම් ක්‍රියාකාරම් නිසා උන් අපිට බොහෝ ඇලුම් කළා. එහෙත් මේ මාර්ගෝපදේශකත්වය අද අපි ඉන්න තැන නෙමෙයි තියෙන්නේ. වසර 60කට පෙර 50කට පෙර ඉස්සර අතීතයක් මම මේ කියන්නේ. ඒ බුදු සමයෙන් බලාපොරොත්තු වන උත්තරීතර ප්‍රතිඵල පිළිබඳව අවමල් රේණුක තරම් විශ්වාසයක් පූජ්‍ය පක්ෂයට තිබුණ බවක් අපි දැක්කෙත් නැහැ. මව්පියන්ට තිබුණ බවක් අපි දැක්කෙත් නැහැ. ඒක අනාගත බුදු සසුනේ නිවන නම් වූ දෙයක්, එක් වචනයක් විතරයි එතකොට ලැබීම සඳහා අද පින් කරන පාරක්. මේ ධර්මදේශනා සඳහා අනුග්‍රහ දායකත්වය ලැබෙන්නා වූ අයගේ මාතෘකා දෙස බලනකොට මේ සමාජයේ ඒ මතයෙන් කොතරම් ඈත් වෙලාද මිදලා ඉන්නවද කියලා මට කල්පනා වෙනවා. ඒ මතේ හිටියානම් ගෞතම සසුන තුළ ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ ભેදයෙන්තරව දුකින් මිදෙන ජීවිතයකට උරුමකම් කියන්න ඔබට පුළුවන් කියලා ධර්ම දේශනා කරන දේශකින් වහන්සේලා කොහෙන්ද? මා ඇතුළු. ඒ වගේම
දරුවන් වශයෙන් සමාජගත වෙන්න යාමේදී යන ශේස්ත්‍ර තියෙනවා විවිධ ශේස්ත්‍ර. රැකියා ශේස්ත්‍රයේ විවිධ හමුදා හෝ පොලිසිය හෝ වෛද්‍ය හෝ හෙදි හෝ ආදී වශයෙන්. මෙන්න මේ යම් යම් ආයතනයන්ට ඇතුළත් වීමේදී ඊට අනන්‍ය නීති රීති සහ ඊට අනන්‍ය ලොවක් තියෙනවා ඒක ඇතුලේ. සැබවින්ම මේ ආරක්ෂක ශේස්ත්‍රයන් කියන ඒවායිට තිබෙන්නේ බ්‍රිතාන්‍යයෙන් ගෙන්නන ලද රටාවක්. කිසිවිටකත් ඒක ආගමික රටාවක් නෙමෙයි. නමුත් ඒකට යන්නේ ප්‍රධාන වශයෙන් සාමාන්‍යයෙන් මේ ආගමික මව්පියන්ගේ දරුවෝ. උන්ගේ චිත්තාභ්‍යන්තරයේ යමකට ඇලුම් කරනවාද ඒක සඳහා උද්දීපනය සඳහා අවස්ථා එක තුළ තියෙනවා. අර දේවදත්ත හිමියන් සමග පිටුපසින් යන්නා වූ භික්ෂු පිරිසක් දකින බුදුරජාණන් වහන්සේ ධාතුසෝ භික්කවේ සත්තා සංසන්දති සමෙන්ති කියලා සූත්‍රයක් දේශනා කරලා තියෙනවා. හීනාදිමුත්තිකා සද්දින් හීනාදිමුත්තිකේන සංසන්දති සමෙන්ති කියලා. තවත් එක විස්තර ගොඩක් තියෙනවා. අදහස් වශයෙන්ම පුද්ගලයෝ ගැලපෙනවායි කියලා. අන්න එතකොට යම් කිසි ආයතනයකට ගියාම ඒකේ නීතිය තුළම සුරාවට සූදුවට දුරාචාරයටත් ඉඩකඩ තිබෙනවා නම් ඒකේ ගිජුකම හිතේ තිබෙනවා නම් ඒ පැත්තට ඇදිලා යනවා. එතකොට අමාරුවේ වැටිලා ගොඩ එන්න තමයි වෙන්නේ. වෛද්‍ය ශාස්ත්‍රයට යන්නෙත් පව්පියන්ගේ දරුවෝ බෞද්ධ. නමුත් පවතින බුදු සමය තුළ බුදු සමය නිර්වාණය පිළිබඳ විශ්වාසයක් නැති විට බුදු පූජාවලින් එහාට යමක් නැති බව දකින විට ඔවුන්ටත් ආගමික ජීවිතය අනවශ්‍ය වෙනවා හෝ එපා වෙනවා. නැත්නම් මුදල් පිටුපසම නැත්නම් ලෞකික ජීවිතයටම නැඹුරු වෙන දරුවනුත් නැතුවා නෙවෙයි. සමස්තය නෙවෙයි. ඔවුන් අතරත් අර අදහස් වශයෙන් හීනාදිමුත්තික පැත්තට යන අයත් ඉන්න පුළුවන්. නමුත් ඒකේ තියෙනවා කල්යාණාදිමුත්තිකා සත්තා. සතරෙන් ගෙනා පුරුද්ද නිසා හෝ ඒ ගුණධර්ම බව අත නොහැර යහපත් පැත්තට යන අයත් මේ හැම ශේස්ත්‍රය තුළම ඉන්න බව අපි සමග පවත්වන්නා වූ දුරකථන සම්බන්ධතා කරන ධර්ම සාකච්ඡාවල අපි දකිනවා. ඒ අතින් Tamanගේ බෞද්ධ අනන්‍යතාවය මේ ගුණතැනකට ගියත් රැකගත්ත දරුවන් ඉන්න බව අපිට මහත් ආඩම්බරයක්. එපමණක් නෙවෙයි මේ ලැබෙන ආරාධනාවල පූජ්‍ය පක්ෂයේ ඉන්නවා වෙන්නත් පුළුවන් නමින් සඳහන් නොකලට. නමුත් මාතෘකාවේ තිබෙන්නේම නිවනට උපනිශ්‍රය වෙන නිවන් සඳහාම උපනිශ්‍රය වෙන කැමති ධර්ම දේශනාවක් බොහෝ විට. එහෙම නැත්නම් ඊට අදාළ මාතෘකාවක් විග්‍රහ කිරීම. 100% අනාගත බුදු සසුනක නිවන් දකින්නට මතයක් දරපු සමාජයක ඒ මතේ මා බැහැර කලාසේම බැහැර කරන අය සිටීමම කොතරම් සතුටක්ද. මොකද ඒ අනාගත බුදු සසුනක නිවන් සඳහා මං කතනන අය පුද්ගලයෝ වශයෙන් පවෙන් බැහැර වී මැරුණාම උන්ට මේ දුක්වලට හේතු චිතින් බැහැර කරන සාදු සමාජයක් හදන්න ලැබෙන්නේ නැහැ. පු탁ජන භාවයෙන් එහාට පාරක් ඒකේ නැති නිසා. එතකොට බුදුන් ලෝ පහළ වීමෙන් ලබන්න ඕන ප්‍රතිඵලය අපි අක්‍රිය කරලා දාලා. බුදුන් ලෝ පහළ වීමෙන් ලබන්න ඕන ප්‍රතිඵලය මිනිසුන් ලබන විට ඒක සමාජයට ලැබෙන ප්‍රතිලාභයක් වෙනවා. මේ අපේ තථාගතයන් වහන්සේ ලෝ පහළ වීමෙන් කෙලකලා වූ දහම්හි සරණ අමතක කර දැමීමම මේ රටේ මෙතරම් ප්‍රශ්න බහුල වීමට, මෙතරම් ඉවසිලි නැති මිනිස පහළ වීමට, මෙතරම් අවුල් ඇති වීමට, මෙතරම් දුක් ඇති වීමට හේතු වෙලා තිබෙනවා. ඉතින් මේ නැව මෙහෙම ගිහින් ගිලෙන්න අරිනවද? ගිලෙන්න ඉස්සෙල්ලා නැවේ සිදුරු අහලා ආරක්ෂා කර ගන්නවද කියන එක මැරිලා නිවන් දකින්න අයගේ වගකීම නෙවෙයි. අනාගත බුදුන් හමු වෙන්න යන අයගේ වගකීමක් නෙවෙයි. ලබාගත් ජීවිතය තුළ ලෞකික අභිවෘද්ධිය වගේම ලෝකෝත්තර අභිවෘද්ධියක් තිබෙනවයි කියලා හිතන, එහෙම දකින, එහෙම අනුගමනය කරන්න කැමති බෝසත් දූපුතුන්ගේ වගකීම. පසුගිය දවසක
ධර්මදේශනාවක් කරමින් මම බහුසුත කියන සූත්‍රයක් තුළ කරුණු කීපයක් පැහැදිලි කළා. මේ කරුණු පැහැදිලි කරගෙන යනකොට මට හිතුණ දෙයක් තමයි මේක ඊට අදාළ සූත්‍රයේ පැයකින් ඉවර කළාට ඒකේ තියෙන කරුණු වෙන වෙනම ගන්න පුළුවන් කියලා. එක තෙරනමක් නැත්නම් හිමිනමක් තමයි බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි බහුසුත කියලා කියනවා කොපමණකින් බහුසුත වෙනවද කියලා අහන්නේ. තථාගතයන් වහන්සේ පිළිතුර සූත්‍ර ගෙයි ආදී නවාංග සතු ශාසනයක් මම දේශනා කරලා තියෙනවා. යම් කෙනෙක් සතරපද ගාතාවක් අරගෙන එහි අර්ථය සහ ධර්මය දැනගන්නවාද? එපමණකින්ම බහුසුත වෙනවයි කියලා තමයි උන්වහන්සේ වදාහරන්නේ. සූත්‍ර දේශනා 18ම දැනගන්න 18000ම දැනගන්න ඕන හෝ ත්‍රිපිටකයේ තේරුම පාඩම් වෙන්න ඕන කියලා නෑ. ඒකං අත්ත පදං සෙය්‍යෝ යං සුත්තා උපසම්පදී. අර්ථයක් ඇති එක පදයක් අහලා ඔබ සංසිඳෙනවාද? ඒව වටිනවයි කියලා තිබෙන්නේ. මෙන්න මේ මුල් කොටන තමයි මම මේ ගාථාව ගත්තේ. මේ සතර පද ගාථාවක් නේ. මේ සතර පද ගාථාවේ අර්ථය සහ ධර්මය දැනගන්න පුළුවන් නම් මටත් ඔබටත් තථාගතයන් වහන්සේ වදාළ පරිදි බහුසුත වෙන්න පුළුවන්. ලෝකයා බහුසුත බව භාවිත කරන්නේ විවිධ ශිල්පී දැනුම ඇති බොහෝ ඇසූ පිරුත්තන් කෙනෙක් පොත්පත් බොහෝ කියවූ කියන අර්ථය. ලෞකික අර්ථයට එහෙම පැත්තක් තිබෙනවා. යම් පැති පිළිබඳ ගවේෂණ කළ අය යම් අලුත් දේවල් හොයා ගන්නවා. ඔවුන්ට පේටන් බලපත්‍ර පවා හිමි වෙනවා. එහෙම පැත්තකුත් තියෙනවා අනිවාර්යෙන්ම. නමුත් මේ ආගමික ජීවිතය තුළ බහුසුත බව කියන්නේ බාහිරයට නැඹුරුණා වූ ගවේෂණය නෙවෙයි. අධ්‍යාත්මික ගවේෂණය. මේ තථාගතවරු අදාලා වූ දහම් මඟ පිළිබඳව එහි කරුණු පිළිබඳව පුළුල් අවබෝධය. මතක තබා ගන්න. එතකොට ඒකට හුඟක් ඕන කියලා පෙන්වන්නේ ගාථා පද 4ක අර්ථ ධර්මය. දැනගන්නට පුළුවන් නම් ඒත් සෑහෙනවයි කියලා. බොහෝ විට මම භාවිතා කරන පෙළ දහම් වල තිබෙන දෙයක් නෙමේ කුද්දක නිකායේ ධම්මපද පාළිය. ඔබ බොහෝ විට දන්නවත් ඇති ගාථා 423කින් සමන්විත මේ ධම්ම පදය. ධම්ම කියන්නේ නිවීම නම් පදේ කියන්නේ මාවත නම් නිවන් මඟ මේකේ තියෙන්නේ. එහෙම සමාජයේ භාවිතා කරන්න නැති වෙන්න පුළුවන්. ඒ මට තේරෙන දේ. එසේනම් මෙහි ඕනෑම තැනක මේ සතර පද ගාථාවක අර්ථය තියෙන්න පුළුවන්. නමුත් සතර පද ගාථාව තිබෙනවා අර්ථය විග්‍රහ කිරීමේදී සිංහල පරිවර්තනය කිරීමේදී ඒ අය හිටපු තැන් අනුව උන්ගේ ලෞකික බහුසුත භාවයේ පාණ්ඩිත්‍ය සිංහල පිළිබඳ අවබෝධය පාලි පිළිබඳ අවබෝධය ඒ වගේම නිවීම පිළිබඳ උන්වහන්සේලාගේ දර්ශනය සමග තමයි මේ වදන් ගැලපිලා තිබෙන්නේ. මෑතදී මේ ගාථා ටික ඇතුළත් කරලා පුංචි කතන්තර හදලා පින්තූරත් සමග හදපු පොතක් මා දුටුවා. ඒ කිසිදු ලෝකෝත්තර අර්ථයක් නැහැ සියල්ල ලෞකිකයට පින්පව් දෙකට ගලපලා තියෙනවා. අන්න එතකොට සදහම් මග වැහෙනවා. එපමණයි බුදුන් වදාළේ කියලා කල්පනා කරනවා ඒක කියවන අය. නෑ අපි ආපු මේ ගමනේදී කියවූ පොත්පත් තුළ ඇසුරු කරාවු අය තුළ බුදුන් වදාළේ කුමක්ද කියන එක හෙව්ව ඇරුණාම අර කියපු දේ අහලා නතර වුණා නම් අපි අද මෙතන නෑ. අර මව්පියන් හෝ අපි ඇසුරු කළා වූ පූජනීය මහා සංඝරත්නයේ වදාළ දේ ඉසමුදුනින් පිළි අරගෙන හිටියා නම් අපි අද මෙතන නැහැ. ඒක අපි හිතුවක්කාර වුණා කියන එක නෙවෙයි. අනුන් කියව පමණින් පිළිගන්න කියලා නෑ නේ මේකේ. නමුත් එහි ප්‍රතිඵලය අද සමාජයේ ඔළුවෙන් හිටගෙන කවුරු කිව්වත් ඒක බෑයි කියලා බුදුසමයෙන් පෙන්වන සැනසීම මිනිසුන්ට උරුම නැහැ කියලා ඒක හොයන අය අද ඉන්නවා. හොයන්නේ නැති අය නිසා දරට හැදෙන්නේ හොයන අද නිසා අද කියන එක තේරුම් ගන්න. හොයන්නේ නැති අයට ඒ තුළ සිල් රකින්න පුළුවන් දාන සීල භාවනා තුනමත් කරන්න පුළුවන්. නමුත් පොතක් ජන භාවයෙන් මිදෙන්න බෑ. ලෞකික අභිවෘද්ධිය අරුණාම ලෝකෝත්තර පැත්තට අත තියන්න බෑ. අධ්‍යාත්මික ශික්ෂණයක් තුළින් එන මිනිස් ජීවිතේ කොතරම් සුවඳයි කියලා හිතනවාද? සැබෑ මානසික සුවඳ ඉන්නේ අය ගාව. නාහෙට දැනෙනවා කියන එක නෙමෙයි පන්නන්නේ මානසික සුගන්ධය.
මේ මිනිස්ලෝ නැමති මල්විල මේ පුෂ්පයන්ගෙන් සුපුෂ්පිත වුණොත් පිපුණොත් ඒ සුගන්ධය ගමට රට පමණක් මේ ලෝකෙටත් තමා යනවා. ඒ තමයි බුදුවරුන්ගේ විප්ලවය. අදත් බුදුවරුන්ගේ විප්ලවය යලි පනගන්නවා ක්‍රියාත්මක කරගන්න පුළුවන් කියන එක පිළිබඳව විශ්වාසයක් තබලා කරුණු හොයන්න. කොමක්ද මේ ගාථාවේ තියෙන්නේ? ඔන්න සිංහලට පරිවර්තනය කරොත් එහෙම මොකුත් නැහැ. මේ තියෙන අර්ථය ආකාශයේ පදන් නැති. අහසේ පියවර නැහැ. ඇත්තනේ? ඔව්. මේ ගුවන් යානා යනවා ගිය ලකුණක් නැහැ. ස්කුරුල්ලු ඉගිල්ලෙනවා. අඩිය තියපු ලකුණ මොකක්වත් නැහැනේ. ඒක දෙය කියන්නේ නැහැ. අනික තමයි අර්ථ ධර්ම. අර්ථයේ ධර්මයේ දැනගන්න ඕන කියන එකේ තේරුම. නමුත් ගාථාවේ ආකාශයේ පදන් නැති වුණාට බුදුදහම තේරුම් අරගෙන ඒක කරගන්නතුළු ඔබ දන්නේ ගන්න වෙනවා ආකාශයේ පදන් නැති කියලා. මේ ආකාශය කියන එක සාමාන්‍යයෙන් ගතොත් අවකාශය කියලා ඉඩකඩ කියලා. එහෙමත් නැත්නම් අපි කරන කියන දේවල් වල අනුසයක් යලි හට ගන්න පුළුවන් ආකාරයට චිත්තාභ්‍යන්තරයේ ශේෂවීම අවකාශය කියලා ගත්තොත් අවකාශ ලෝකය. එවිට ඔබට ජීවත් වෙනකොට ජීවත් වෙන්න අවශ්‍ය මතකයේ ඉක්මවා යමින් මතකේ නෙමෙයි මම මේ කතා කරන්නේ. කිසියම් ලෝභ සහිත, ද්වේෂ සහිත, මෝහ සහිත, ඊර්ෂ්‍යා සහිත, ක්‍රෝධ සහිත ඔබ නොසන්සුන් කළ සුවනසුළු ගින්නක් ඔබේ හිතේ හටගන්නේ. නිකම්ම අහම්බෙන් ලැබෙන බාහිර හේතුවක් නිසාද? බාහිර හේතු නැත්නම් බාහිර ප්‍රත්‍යයෙන් ඔබේ චිත්තාභ්‍යන්තරය ඇවිස්සෙන කුළු ගැන්වෙන නිසාද? තරහ එනවා කියන්නේ, ලෝභ හිතෙනවා කියන්නේ, වෛර හිතෙනවා කියන්නේ, පලිගන්න හිතෙනවා කියන්නේ මේ බාහිර ලෝකේ තියෙන සිද්ධියක්ද? ඒක ආශ්‍රයෙන් ඔබේ චිත්තාභ්‍යන්තරයේ මතුවීමක්ද? අන්න එහෙම එක එක පුද්ගලයාට අදාළ තමන් විසින් තබන ලද අවකාශ ලෝකයක් තිබෙන බව තේරෙනවද ඔබට? මේ අවකාශ ලෝකේ නිසා සංඛාරයක් සිදු වෙන බව ඔබට තේරෙනවද? ඒ කියන්නේ අපිව මේ මොහොතේ කයෙන් ජීවත් වෙලා යම් යම් සමාජ මෙහෙවර කරමින් හිටියට සිතින් අපි ළමා කාලේ පටන් ගෙන ආ වූ කරුණක් තුළ බුදුන් වදාළ මග වෙනුවට වෙනත් මගක ගිහින් ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. ඒ බුද්ධ ආදී මහෝත්තම කල්යාණ මිත්‍ර සේවනයේ අන්න අර පාසල් අධ්‍යාපනය තුළ ඉන්හාට වෘත්තීය මාර්ග තුළ ඒවට තියෙන ඉඩ කඩ ඉතා අඩුයි. එහෙම දේශන කරන ගුරු භවතුන් නැත්නම් පෞද්ගලික දේශන කරන ගුරු භවතුන් එහෙමත් නැත්නම් සෞඛ්‍ය ශාස්ත්‍රයේ හෝ හමුදා ශාස්ත්‍රය තුළ එබඳු අදහස් ඉදිරිපත් කරන භවතුන් නැතුව නොවේ. නමුත් ඒවා නැඹුරු වෙලා තිබෙන ලෝකෝත්තරයට නෙමෙයි. නැඹුරු තියෙන ලෞකිකයේ සඳහා. එතකොට ඒ අර සත්පුරුෂ සංසේවයේ නොමැතිවීම තුළින් අපේ චිත්තාභ්‍යන්තරයට හේතු තැබීම නම් වූ අවකාශයේ පදන් අත්ති බවට පත් වෙනවා අපි. දැන් බුදුන් වහන්සේ වදාරන අවකාශයේ පදන් නැති කියලා. නමුත් අපි අහසේ පියවර තබනවා. ඔය පේන්නේ අර පදමානාවක ජාතකේ අඩිපාරේ ඔස්ස ගිහින් හොරු අල්ලනවායි කියලා. අනේ වගේ අපි යම් අඩිපාරකින් ගිහින් චිත්තපතුලේ හංගනවා යම් දෙයක්. ඒ සැඟුරු දේ ආපහු අදාළ කාරණා එනකොට උපදිනවා. ඒකට හේතු වෙනවා අර පදං. ආකාශයේ පදං. එතකොට බුදුවරු දකින්නේ ආකාශයේ පදං නැති කියලා. නමුත් ඒ ආකාශයේ පදං නැති නම් දුකක් නැහැ. නමුත් ආකාශයේ පදං අත්ති කරගත්තාම අන්න එතන තමයි දුකට හේතුව තියෙන්නේ. ඉතින් මේ වරද මිනිසා කරවන්න බව මරණයෙන් පස්සේ උගන්වන්න බෑනේ.
මේ වරද මිනිසා කරගන්න බව අනාගත සසුන ඉගැන්වුවට අද වැඩක් වෙන්නේ නැහනේ. මේ වරද මිනිසා කරගන්න බව ජීවිත අවසානයට ගියාට තේරුම් කරලා දුන්නාට උන්ගෙන් වෙන්න ඕන හානිය සමාජයට වෙලා ඉවරයිනේ. දැන් උන්ට හදාගන්න කල්මදිනේ. තේරුම් ගන්න එකත් හොඳයි. නමුත් මේ වරදටපත් නොවන සමාජයට තරුණ පරපුරට මේක දෙන්න පුළුවන් නම් මේ වරද නිසා වුන්පත් වෙන පීඩණයෙන් මුදවා ගන්නට අපට ක්‍රියාමාර්ග ගන්න පුළුවනි නේද? එතකොට මේ මොකද්ද මේ කතා කරන්නේ? බාහිර රහසක් ගැන කතා කරන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මදේශනාවල සියල්ල කියලා තිබෙන්නේ ඇසයි රූපයයි කනයි ශබ්දයයි නාසයයි ගන්ධයයි දිවයි රසයයි කයයි පහසයි සිතයි අරමුණුයි කියන මේවාට සියල්ල. ඉම්පිට අතර ලෝකෙ මොකවත් නැහැ කියලා තියෙන්නේ. ඒ කියන්නේ ලෝකෙ මොනවද තිබුණත් දැනගන්න හේට එන්නේ කේටි කෙන්නේ. අන්න එවිට අපිට මේ සිදුවීම ඒකකයක් තුළ දකින්න පුළුවන්. මතක තබා ගන්න. ජීවිතයේ පුරාම සිදුවෙන සිදුවීම එක මොහොතක ඒකකයක් තුළින් අර එකක් තුළින් සියල්ල දැකීම කියලා කියන්නේ. මම කියන්නේ සාම්පල් කියලා. නිෂ්පාදන ලක්ෂයක් තියෙනවා. හරි එක සමානයි. සියලු ඇසුරුම් සමානයි. සියල්ලම කඩලා බලන්න ඕනේ නැහැනේ. එක සාම්පලයක් බලලා ඒ හා සමාන නිසා ආනයනය කරන්නව අපනයනය කරන්න සාම්පල් පරීක්ෂාවෙන් පස්සේ තීරණයකට ගන්නවා. අනිවාර්යයෙන් ඔබට මේ බුදුරජාණන් වහන්සේ වදාළ පංචස්කන්ධේ පංච උපාදානස්කන්ධයක් බවට පත්වීමෙන් චිත්තාභ්‍යන්තරයේ අවකාශයේ පදං අත්ති වෙන හැටි. පියහසේ පියසටහන් ඉතුරු වෙන හැටි තේරෙනවා නම් ඔබ බුදුන් වදාළ පාර වෙනකොට වෙනත් පාරක යමින් ඉන්නවයි කියන එක ඒ නිසා ඔබට සිදුවෙන පීඩාව ලැබෙනවයි කියන කාරණේ තේරුම් ගන්න පුළුවන් වෙනවා. අනෙහිමයි මේ සතරපද ගාථාවක අරුත අපි විවෘත කරන්න ඕනකමක් තිබෙන්නේ. දැන් එතකොට මේකට අයන්න ඉඳලා ගන්න මට කාලයක් නැහැ. අපේ ධර්ම දේශනා මාධ්‍යවල තිබෙන්නේ එක නෙමෙයි දෙක නෙමෙයි සිය දහස් ගණන්. අලුතින්ම සවන් දුන්න කෙනෙකුට අරනහම පරණ අයට මේව අමුතුවෙන් කියන්න ඕන නැහැ. එතකොට එහෙමනම් මේ අවකාශයේ පියවර ඇති වෙන්නේ කොහොමද? පාසටහන් කියන එකේ තේරුම සතා ගිහින් ඉන්නවා ගේ පාර තියෙනවා කියන එකනේ. අනේ වගේ අපට සිතට පස්දරාශ්‍රයෙන් යම් යම් ලෝභ දේශ මොහ හැඟීම් ඇති වෙලා තිබෙනවා. ඇතු බවට ලකුණු සිතේ ඉතුරු වෙනවා. පියවරසේකින් හොයාගන්න පුළුවන්ගේ ලකුණු තියෙනකොට ආයෙ උපදිනවා. හෙටට අනිද්දාට ඉන් අනිද්දාට නැවත උපදින්නේ අර පාසටහන් ඇති නිසා. ඕකයි මේ කියන්නේ. ඉතින් මේක මේවා පිළිබඳව ගැඹුරින් හිතන තරුණ දූලා පුතාලා නැත්තම් භික්ෂුන් වහන්සේලා භික්ෂුණීන් වහන්සේලා ඉන්න එක පිළිබඳව මට අතිශය ආඩම්බරයක් තියෙනවා. මොකද මට එහෙම හමු වෙනවා කතා කරනවා වාඩි වෙලා. ඒ දේවල් පිළිබඳව අර මාර්ගෝස්සේ ගියාට ඒ දේවල් පිළිබඳව විමර්ශනය කරන දරුවනුත් ඉන්නවා. 100ක් නැති වුණාට. ඒක ඉතින් කොහොම වෙනවද? සංසාරික පුරුද්දක් නිසා වෙනවද කොහොමද කියලා තේරෙන්නේ නැහැ. අපිටත් එහෙමනේ. අපිත් එහෙම කවුරුත් කිව්වට පිළිගන්නේ නැතුව හොයපු අය. ඒක හිතුවක්කාරකමක් නෙවෙයි. යමක් පිළිගන්න බුදුන් වහන්සේගේ පැහැදිලි කරපු නිර්ණායකයක් තියෙනවා. Tamanට පැහැදිලි වෙන්න ඕනනේ. හොඳයි ආකාශයේ පදං නැති වෙනුට ආකාශයේ පදං අත්ති හොයලා බලමු අපි. එතකොට මේ චිත්ත අභ්‍යන්තරයට හේතු ඉතුරු වීම නැත්නම් තණ්හානුසයට හේතු ඉතුරු වීම ඒ තමයි ආකාශයේ පදං අත්ති. අහස බාහිර අහස කියන එකේ තේරුම සාමාන්‍යයෙන් හිස් යමක් නැති කියන එකනේ. නමුත් අන්න ඒ වගේ මේ චිත්තාභ්‍යන්තරය කියලා හොයන්න දෙයක් නැහැ. තියෙන තැනක් හොයාගන්න දෙයක් නැහැ. පරිගණකයට දත් ඇතුළු කරන් පස්සේ පරිගණකේ දේවල් අඩංගු කොටස් තලලා හැම හොයන්න බෑ අපට. නමුත් අදාළ දේ ඉල්ලපුවම ඊතලයක් මගින් අර හේතු වශයෙන් නිද්දේට එකතු වෙලා තියෙන නිසා තමයි ආපහු එන්නේ.
එතකොට තියෙන තැනක් නැහැ. නමුත් හේතු වශයෙන් තියෙන නිසානේ ආපහු ගන්න පුළුවන් වෙන දීපු දත්ත. අන්න ඒ වගේ ඔබේ සිත නොසන්සුන් කරන්නා වූ දුක් ගෙනත් දෙන්නා වූ යම් හැඟීමක් ඔබට උපදිනවා නම් ඒක බාහිර පුංචි ප්‍රත්‍ය නිසා නොවේයි. ප්‍රත්‍ය උදව් වෙනවා Tamanගේ පියවර සටහන් නිසා. මෙන්න මේක ඔබ ළඟ සිදුවෙන එක තේරුම් ගැනීම බුදු සමයේ අභිධර්මයේ තේරුම් ගැනීමයි. අභිධර්ම පිටකේ පොත් ටික ඔක්කොම පාඩම් කරන එක නෙමෙයි මම මේ පෙන්නන්නේ. ඒවා ලියුනේ තුන්වෙනි සංගායනම් පස්සේනේ. පළවෙනි දෙවෙනි ධර්ම දේශනා දෙකම තුලම බුදුහාමුදුරුවෝ අභිධර්මයක් දේශනා කරලා තියෙන නිසානේ කොණ්ණඤ්ඤ තවසා සෝවාන් වෙන නිසා පස්වග තවසන් රහත් උනේ. මම කතා කරන්නේ අන්න ඒක. අර අහසේ පියසටහන් සියල්ල ඉවර කරන්න පුළුවන් මාර්ගය අනත්ත ලක්ෂණ සූත්‍රය තුල පවතිනවානේ. ඒ අභිධර්මයක් මේ කතා කරන්නේ. ලෙහෙසි කළ අභිධර්මය. සියල්ල එකක් තුල දකින්න. කාම රූප අරූප භවත්‍රය, පව්පින් ධාන, අසකනනාස දිවකය වල සිදුවෙනා වූ සියල්ල රූප වේදනා සංඥා සංකාර විඥාන නම් ස්කන්ධ පංචකයක් තුල සිදුවෙනා වූ පමාදවාදී පෙළදහම සහ අපමාදවාදී පෙළදහම තුලින් දකින්න පුළුවන් අය වෙන්න ඕන. පමාදවාදී පෙළදහම අර අහසේ පිය සටහන් තබන අයගේ නිෂ්පාදනයක්. අපමාදවාදී පෙළදහම බුදුරොන් හෙලි කළ මාර්ගයයි. අත්ත මඤ්ඤාය ධම්ම මඤ්ඤායනේ. අර්ථය දැනගන්න වෙනවා. ඒක ධර්මයක් දැනගන්න. ධර්මය කියන්නේ මේ සූත්‍ර දේශනා හෝ ගාථා දැන ගැනීම නෙමෙයි. ඒකේ ධර්මය. මේකේ පෙන්වන ධර්මය. then ගන්නකෝ ඇසට කනට නාසයට දිවට කයට බාහිර දෙයක් සම්බන්ධයෙන් අරමුණක් එන අවස්ථාවක්. මේක හැම විටම පළවෙනි වතාවට ගන්න බෑ. අතීතයෙන් එන එක වෙනවා. නමුත් අපි ගලපන්න ඕනනේ එහෙම. ඒක හේතුඵල වශයෙන්නේ පෙන්වන්නේ. තින්නම් සංගති පස්සෝ කියන කාරණාව තුළ කරුණු තුනක් එකතු වීමෙන් තමයි මේ ඇතුළත කොටස එන්නේ හිතට. ඇතුළත කොටස එන්නේ කොහෙන්ද? තබපු නිසා. ආන්ගේ තබන විදිහනේ හොයන්න ඕන. ඒ අර ඇසේ කනේ නාසයේ දිවේ කයේ රූපයට ශබ්දයට ගන්ධයට රසයට වෙන්නා වූ සැප දුක් උපේක්ෂා ආදී වශයෙන් විඳීම. විඳීම හොඳයි හෝ විඳීම නරකයි හෝ කියලා ගැනීම තුළ ඒකට ඇති වෙන ඇලීම ගැටීම. පච්චා තණ්හා. දැන් මේ අපි පෙන්වන්නේ අරමුණක් තුළ මතක තබා ගන්න. අන්න ඒක තුළ මේක අර අවකාශ වෙන්න හේතු වෙන වරදකට අහු වෙනවා. ඒකට කියනවා උපාදාන කියලා. එතකොට ගිහින් අවකාශයේ තැන්පත් වෙනවා බව. then තින්නම් සංගති පස්සෝ පස්සපච්චා වේදනා වේදනා පච්චා තණ්හා තණ්හා පච්චා උපාදාන උපාදාන පච්චා භව ආකාසේ පදං අත්ති පෘථග්ජනයාට එම් භව පච්චා ජාති ආපහු ජාති කියන්නේ මව කුසින් හට ගන්නවා කියන එකක් නෙමෙයි හෙටට ආපහු හට ගන්නවා. ජාති කියන්නේ නැවත හට ගන්නවා කියන එකනේ. නැවත ඉපදීම. එතකොට ජාති තියෙන්නේ අවකාශයේ පදං නත්ති නිසාද අත්ති නිසාද? අත්ති නිසා. අන්න බුදුරජාණන් වහන්සේ ඔබ කරන වරද කියලා දෙනවා ප්‍රමාද විහාරීත්වය කියලා. නමුත් අවබෝධයට පත් වූ උත්තමින් වහන්සේලා ගාව අතීතයෙන් කියලා එන්නට ලෝභ මූලයක්, දේශ මූලයක්, මෝහ මූලයක් නැත්නම් ඒවා ඉවර කරලා, කෙලෙස් නැසලා, කර්මක්ෂය කරලා, චිත්තාභ්‍යන්තරය ශූන්‍ය කරලා, මට සහ මට අයිති දේවල් වලින් ශූන්‍ය කරලා. දැන් ඔවුන් ජීවත් වෙන්නේ ඇසේද, කනේද, නාසයේද නැත්නම් ඉති මනෝද, ඉති චිත්තද, ඉති විඥානං වලද? ඊට එහා ගියේ ඒවැ අරමුණක් දෘෂ්ටිවාදී වශයෙන් නොගන්නා ඊට එහා ගිය මනසට එහා ගිය වචනයක් යොදන්න බෑ. නොමනස කියලා සමහර පත්වල යොදනවා. නමුත් අසංකතයක් තුළද? එහෙමනේ අසංකතය දෙකට පෙන්වන්නේ. සංකතයන්ගෙන් හට නොගන්නා වූ තත්ත්වයක් තුළද? ඒ බුදුන් වහන්සේගේ සොයා ගැනීමයි, ඒ හොයා ගැනීම ඔබේ උරුමයයි. දැන් මෙහෙම ආකාශයේ පදං අත්ති දැන් අත්ති කරගන්නේ කොහොමද කියලා අපි හොයා බලමු. පයිස්සරහට මේ කාලයට අනුව මේ ගාථාව විග්‍රහ කරන්න ගියාපුවම ඊට වඩා විග්‍රහ කරන්න වෙලාවක් වෙන එකක් නැහැ. ඊළඟ කදෙත් ගන්න. සමනෝ නත්ති බාහිරේ. මේ සිංහලට කියනවා බුද්ධ ශාසනයෙන් පිට ශ්‍රමණයක් නැත කියලා. ශ්‍රමණයෙක් නැත කියලා.
එහෙනම් බුදු සාසනය කියලා කියන්නේ මේ ගොඩනැගිලි ටික නැත්තම් පූජනීය ස්ථාන මේව ඇතුළේ ඉන්න හාමුදුරුවන්ගෙන් පිට වෙන ශ්‍රමණෙක් නෑ කියලා දෙයි කියන්නේ එතකොට. එහෙම තමයි අපි හිතන්නේ. වෙනත් ආගම් වල නැත්තම් ලෝකෙ වෙන කොහෙකවත් පන්සල කැරුණාම ඉන්න බෑ කියලා දොයි කියන්නේ. අනේ එහෙමයි අර පෙවයි අත්ත මඤ්ඤාය ධම මඤ්ඤාය නොඟබුරු වෙන්නේ. මේ ශ්‍රමණ කියන එක බුදු සමයේ සඳහන් කරලා තියෙන්නේ කොහොමද කියලා මම තවත් සූත්‍රයකින් ඉස්සරහට කියන්නම්. ඒක මෙතනදී වචන විතරක් කියන්නම්. ඉදේව භික්කවේ සමනා ඉද දුතිය සමනා ඉද තතිය සමනා ඉද චතුත්ථෝ සමනා සුඤ්ඤා පරප්පවාදා සමනෙහි අඤ්ඤාති ඒව මේ තම් භික්කවේ සම්මා සිහිනාදං නදත. මෙහිමයි මෙහි කියන්නේ පන්සල තුළ නෙමෙයි බුදුන් වහන්සේගේ ඉගැන්වීම තුළ පළවෙනි දෙවෙනි තුන්වෙනි ශ්‍රමණයෝ ඉන්නවා. මෙසේ සියහනාද නදන්න ඒ සංඝනාද කරන්න වෙනත් පරප්‍රවාදවල අනිකුත් ප්‍රවාද ඉගැන්වීම් වල මේ ශ්‍රමණ නැහැ. එතකොට කෑම්බීම් වලින් ඇඳුම් පැළඳුම් වලින් චර්යා රටා වලින් අපට ශික්ෂාපද පාඩම් කරලා ශික්ෂණයට පත් වෙන්න පුළුවන්. එතකොට අපි කරන්නේ රඟපෑමක්. අර චිත්ත අභ්‍යන්තරයේ නික්ලේශ වූ උත්තමින් වහන්සේලාගේ පවතින ස්වාභාවික ස්වභාවය අපි බලෙන් ආරෝපණය කරගන්න හදනවා. පුද්ගලයෙක් ජීවත් වෙනවා ඒක ස්වාභාවික දෙයක්. නළුවෙක් රඟපානවා. එතකොට එයා ඒක අරන් බලෙන් කරන දෙයක් නේ. අනේ වගේ මේ බාහිර වශයෙන් ලබා ගන්නා වූ සංයමයක් තුළ සංවරයක් තුළ ආයේ ඇති ශ්‍රමණ භාවයක් නැහැ කියලා ඔය කියන්නේ. සමනෝ නත්ති බාහිරේ. ඇඳුමේ නෙමෙයි ඔය කතා කරන්නේ. මේ ශ්‍රමණ භාවය ඇතුළතින් ඇති වෙන කාරණයක්. එතන ඒක බාහිරින් හදන්න පුළුවන් කමක් නැහැ. ඉතින් නමුත් මේක පිළිබඳ රහස එළි වෙන තැනක් තිබෙනවා. තථාගත බුදු පියාණන් වහන්සේගේ මුල් බුදු සමයේ මුල් විශ්වාසර තුළ වර්තමානයේ අපට මේ පනවලා තිබෙනා වූ ශික්ෂාපද කිසිවක් නැති මගක් තිබිලා තියෙනවා. ආනාපාති මොක්ක කියලා. එතකොට ඒ මොන ශික්ෂාපදයක්වත් නැතුව මේ ශ්‍රමණ භාවය ඇති වුණා. අර මම කියන්නා වූ බුදුසහම පිළිබඳ ඉතිහාසය දැනුම හොයාන යනකොට ශාසන ඉතිහාසය ඔස්සේ ශික්ෂාපද පැනවීමේ පදනම පැහැදිලි කරන්නේ වසර 20කට පස්සේ ශික්ෂාපද පනවන්න ගත්තේ කියලා. ඒකෙන් පෙන්වන්නේ නම් මුල අවශ්‍ය වෙලා තිබෙලා නැහැ කියන එකනේ. නමුත් කාලීන අවස්ථාවක් අනුව අධ්‍යාත්මික ශික්ෂණයට පත් නොවුනාය සමාජයේ වැඩි වෙන විට උන් අරට ගැලපෙන්න පාලනය කරන්න ශික්ෂාපද වලිනුත් බාහිර සංවරය හදන්න ඇති. වර්තමානයේ සම්පූර්ණයෙන්ම මේ රංගපෑම තමයි ඊට පස්සේ මේ භික්ෂුත්වය භික්ෂුණීත්වය කියලා කියන්නේ කියලා තමයි හිතන් ඉන්නේ. ශික්ෂාපද සමාදානෙන් බාහිරෙන් පාලනය කරන් ඉන්න එක. නෑ. මේ බාහිර සසුරෙන් බාහිර කියන එක වෙනත් ලෝක රටවල කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමෙන් පරිබාහිරව ශ්‍රමණෙක් ඇති වෙන්නේ නැහැ. ශ්‍රමණ භාවයක් ඇති වෙන්නේ නැහැ. ඒකයි කතා කරන්නේ. සමනෝනත්ති බාහිරේ. එතකොට ඒ ශ්‍රමණ කියන එක දැන් ಭಾರತೀಯ සමාජයේ ගත්තාම ශ්‍රමණ බ්‍රාහ්මණ පාසණ්ඩ ආජීවක පරිබ්‍රාජක කියලා අර ගෙදරින් ඉවත් වෙච්ච පුද්ගලයින්ගේ චර්යා රට අනුව නම් තියලා තිබුණා. එතකොට බුදුන් වහන්සේ පහළ නෝ සමාජයේත් එහෙමනම් මේ ඔය ගෘහස්ත ඇඳුම් වෙනුවට මෙබඳු යම් යම් ආකාරයේ වර්ණ සහිත ඇඳුම් ඇඳගත්ත ගෘහස්ත ජීවිත සම්බන්ධ නොවුනා වූ කෙස් රැවුල් වැව්වා හෝ කැපුවා හෝ පින්ඩපාත කළා හෝ නැතා හෝ ගස් යට හිටියා හෝ නැතා හෝ ආදි වශයෙන් ශ්‍රමණ කියන පදයට අයිති සාරූප්‍යයක් ස්වභාවයක් තිබුණ අය හිටියා. ඒ ශ්‍රීපස දෙපැත්තෙම. ඔය කාන්තාවන් ගැන සඳහන් වෙන්නේ වාදවර කරන්න ආපු අය හිටියයි කියලා. නමුත් ඒ ඔක්කොම ශ්‍රමණ වුණාට බාහිරේ සමනනේ. බුදුන් වහන්සේ පහළ වෙන තුරු මේ ආධ්‍යාත්මික ශ්‍රමණ භාවය කාටවත් හම්බුනේ නැහැ. ඒ නිසා අදාළ අනුගමනීය ප්‍රතිපදාවක් තුළින් ඇතිවෙනා වූ ආධ්‍යාත්මිකයෙන් එන්නා වූ ශ්‍රමණ භාවයක් තමයි බුදු සමයේ පෙන්වන්නේ.
එතකොට ඒක බුදුන්ගේ ඉගැන්වීමෙන් පරිබාහිරව ඇති වෙන්නක් නෙවෙයි කියන එක තමයි සමනෝ නත්ති බාහිරය කියලා කියන්නේ. ඉතින් අපට මේ ධම්මගේ හෙලි කරගෙන ඇතුළත තියෙන සමනත්වයක් හදාගන්න වැරුණාම බාහිර වශයෙන් බාහිරම් පරිමජ්ජසී අභ්‍යන්තරං තේ ගහනං. එහෙම එකක් තියෙනවා ගාතාවකත්. අභ්‍යන්තරයේ ලෝභ දේශ මොහෙන් ගහන වෙලා ඉඳගෙන කින්තේ ජටාහි දුම්මේද කින්තේ අජින සාටියා. ඒ කියන්නේ ජටාවෙන් හරි ජිනවරු පාවිච්චි කරන්නා වූ ඇඳුම ඇඳගෙන හිටියට හරියන්නේ නැහැ. ඇතුළත ලෝභ දේශ මොහයන්ගෙන් බහුල නම් සමන භාවයක් නැහැ. ඒ නිසා අන්න අදත් මේ ඇඳුම සුදු වේවා ඇඳුම රතු වේවා කහ වේවා තවත් නිල ඇඳුමක් වේවා ඒක ප්‍රශ්නයක් නැහැ. මේ බාහිරේ නෙමෙයි මේ සමන භාවය ආධ්‍යාත්මිකයේ ඇති වෙන්න ඕන කාරණයක්. ඒකයි ඒ පෙන්වන්නේ. එතකොට ඒක බුදුවරුන් ඉගන්වූ මගේ යාමෙන් පරිබාහිරව ඇති වෙන්නේ නැහැ කියලා පෙන්වන්නේ. මොනවත් බාහිරේ. සංඛාරා සස්සතෝ නත්ති. ඔන්න තවත් වචනයක්. සත්‍ය වූ නිට්ටය වූ සදාකාලික වූ සංඛාරයක් නැත. ඒකෙන් පෙන්වන්නේ. සාස්වත කියන්නේ සත්‍ය නිට්ටය සදාකාලික කියන අර්ථය. නමුත් ඔබට ඕකේ අනිත් පැත්ත තියෙන්නේ. මොනවද මේ සංඛාර? බාහිර වස්තුද කසලද? නෑ. අන්න එතකොට අර සබ්බේ සංඛාරා පදය, තයෝ සංඛාරා පදය, අවිජ්ජාපච්චා සංඛාරා පදය, අවිජ්ජාගතවම් බික්කවේ පුරිස පුද්ගලෝ අපුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති පුඤ්ඤං චේ සංකාරං අபிසංකරෝති ආනිජ්ජං චේ සංකාරං අபிසංකරෝති පදවලින් හොයන්න වෙනවා සංකාර. දැන් මිනිසා තමයි මේ ආකාශයේ පියවර තබමින් නෑ කීවට තබමින් අර හේතු තබමින් අபிසංකරණය කරන්නේ අනාගත ඵල උපදින්න. එතකොට එහෙම කළපු බරපතලම කෙනා තමයි දේවදත්ත කියන්නේ. පිළියම් ඇත්තෙම නෑ කියලා තියෙනවා ගෙවලා මෙන්න ඕනේ කියලා. නමුත් කල්ප කෝටි ගාණක් ඉඳලා හරි සදාකාලික නෑ පාපය ගෙවා නිදහස් වෙන්න පුළුවන්. අපුඤ්ඤාභි සංකාරය සදාකාලික නැහැ. ඒ සදාකාලික නම් එහෙම සදාකාලික නිරේට තමයි යන්නේ. නමුත් දේවදත්තටත් බුදු වීමේ නිදහස තිබෙන්නේ සදාකාලික නොවන නිසා. ඒ වගේම පුඤ්ඤාභි සංකාරය මිනිසා තුල සහ දෙවියන් තුල ක්‍රියාත්මක වෙනවා. දෙවියන්ටත් බොහෝ කල් ජීවත් වෙන්න පුළුවන් වුණාට ඒක සදාකාලික නෑ. චවන ධම්ම පහළ වෙනවා නැත්නම් එතනින් චුත වෙන්න සිද්ධ වෙනවා. ඉවර වුණාම ඒ ශක්තිය ඉවර වුණාම. එතකොට ඒක අර මේ අපි කියමුකෝ කෑල්ල කඩලා දෙන්න අවශ්‍ය මේ ටිකට් පොතක් තියෙනවා කියලා මොකක් හරි ආහාර කූපනයක් හරි මොකක් හරි කඩලා දෙනකොට ඉවර වෙනවනේ. සීමිත සංඛ්‍යාවක් නේ තියෙන්නේ. අන්න ඒ වගේ මේක විපාක විඳිනකොට පවත් ගෙවි ඉවර වෙනවා. පිනත් ගෙවි ඉවර වෙනවා. පව සදාකාලිකත් නැහැ, පින සදාකාලිකත් නැහැ. සාස්වත කියන්නේ සදාකාලික. තවත් එකක් තියෙනවා. මිටත් වඩා දීර්ඝව තියෙනා වූ මිනිසා විසින් එකතු කරගන්නා වූ ධාන කුසලය ඒ අවකාශය තව හේතුවක්. අන්න ආකාශයේ පදං අත්ති මොකද්ද? අපුඤ්ඤාභි සංකාරයේ ආකාශයේ පදං අත්ති. පුඤ්ඤාභි සංකාරයේ ආකාශයේ පදං අත්ති. ආනිජ්ජාභි සංකාරයේ ආකාශයේ පදං අත්ති. ඒ නිසා සසරක් ඇත. නමුත් අග්ගඤ්ඤ සූත්‍රයේ එහෙම සඳහන් කරනු ලබන්නේ ලෝකේ මේ මනුස්ස වාසයෙන් ශූන්‍ය වෙලා ගියා ආපහු මේකට පරිණාමයෙන් සත්ව ඇති වෙනවා කියලා නෙවෙයි පෙන්වන්නේ. රූපී අරූපී බමතල් වගින් අයගේ ආයසචිත වෙලා මෙහාට ආපුවම මම තමයි මේ ලෝකේ පළවෙනියා මම තමයි මැව්වේ කියලා හිතනවායි කියලා. මේ මුලක් අගක් නැහැ කියන්නේ ඒකයි. එතකොට සුද්ධ වසන මේ රූපාවචර අරූපාවචර බමතල් වලට යන්නේ මිනිසුන් ආනිජ්ජාභි සංඛාරයෙන් ඒ පියවර සටහන අනුව. පිය සටහන් අනුව තමයි යන්නේ. පාපී සටහන් අනුව අපායට, පුණ්‍ය සටහන් අනුව කාමසුගතියට, ධාන සටහන් අනුව බඹලොවට. පා සටහන් අනුව. නමුත් දෙවියොත් හිතන් ඉන්නවා ඒක සදාකාලිකයි කියලා බුදුන් වහන්සේ ඉස්සරහ දෙවියෝ ප්‍රකාශ කළා තිනවා අපි මේ සක්කායෙන් මිදිලා ඉන්නේ කියලා හිතන් හිටියයි කියලා.
බ්‍රහ්මය අනිවාර්යෙන් හිතනවා අපි තමයි පදාකාලිකව ඉන්නේ කියලා. මොකද මුලක් අගක් නැති තරම් ඈත මේක පවතින නිසා. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ඔය එක සංඛාරයක්වත් ඉන්න එපා. ඕවා ඔක්කොම මූද මැද්දේ තියෙන දිවයිනක් විතරයි කියලා. සාගරයේ මැද්ද තියෙන පුංචි දිවයිනක් කියලා කියන්නේ මොකක්ද කියලා බලන්න. හතර පැත්තෙන් රළ ගහනකොට හේදිලා පොන්දට යන එකක්. ඒක හැමදාම ඉන්න හිතුවට හරියන්නේ නැහැ නේ. රළ වැඩි වෙන තරමට ඉක්මනින් මොකද වෙන්නේ? ඒක මුහුදුපත් වෙනවා. එතන ඉන්න තැනක් නැතුව යනවා. ඒ වගේ අපාය ගිහින් ඉන්න තැනකුත් නැහැ. දිවි ලෝකෙකින් ඉන්න තැනකුත් නැහැ. බඹ ලෝකෙකින් ඉන්න තැනකුත් සදාකාලික තැනක් නැහැ. සංඛාරා සස්සතෝ නත්ති. නමුත් අපි බුදු ඇසට යමුනා වූ මේ දේවල් තේරුම් ගත්තේ නැතුව මොකද කරන්නේ? සංඛාරා සස්සතෝ අත්ති. අපට. ඒ නිසා අපි පින් විපාක තියෙනවා, පව විපාක තියෙනවා, ධාන විපාක තියෙනවා. ඒක සදාකාලික ඉන්න පුළුවන් කියලා දිව්‍ය ලෝකේ යන්න, බ්‍රහ්ම ලෝකේ යන්න පතන ප්‍රාර්ථනා කරන අය නැත්තේ නැහැ. දැන් බලන්න. දැන් මේ වෙන්න ඕන තැන වෙනුවට මේ වෙන්න ඕන තැන මේකේ පවතින්නේ. නමුත් අපි ළඟ තියෙන්නේ මේකේ අනිත් පැත්ත. දැන් ආකාශයේ පදං අත්ති ආකාශයේ පදං නත්ති කරගන්නේ කොහොමද? සමනෝ නත්ති බාහිරේ කියන එක සමනෝ අත්ති බාහිරේ ඇතුළේ සමනෝ අත්ති බාහිරේ නෙමෙයි සමනෝ අත්ති අභ්‍යන්තරේ. බාහිරෙන් සමනයක් නෑ අපි ඇතුළත ඉන්න සමන භාවයෙන් ඕන. ඇති කරගන්නේ කොහොමද? සාස්වත සංඛාරයන් ශූන්‍ය කරගන්නේ කොහොමද? ඒ තමයි අපිට බුදුන් වහන්සේ දෙලා තියෙන අභියෝගය. අත්ත මඤ්ඤාය ධම්ම මඤ්ඤාය. ධර්මය දැනගන්න වෙනවා. ඔව් සංසාර සාරෝග විනීත නිසං සතර සැඩපහර නවතා. අර අපුඤ්ඤාභි සංකාරයේ පුඤ්ඤාභි සංකාරයේ ආනිජ්ජාභි සංකාරයේ කියන සතර සැඩපහරේ ඕග තුනක් නේද? එතකොට බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර හිටු අය ඕග ගාමී නේද? ඕග තරණ නෑ නේද? අන්න බුදුන් වහන්සේලාගේ අනුශාසනාවකින්තර ඕග ගාමී වෙන්න ඇරුණාම ඕග තරණය කරන්න බෑ. මන්දයත් ඒ අනුගමනීය ප්‍රතිපදාව හැම විටම උඩින් මාරු වුණාට පියවර ඇතුළතින් මාරු වෙන්නේ නැහැ. මම ඔය මුල් දේශනාවක සඳහන් කළානේ අපි සිංහල විහාරයේ පවතින කතාවක් ඔතෙන්ට හරියනවායි කියලා. කැලේ මාරු කරනවා. හැබැයි කොටිපුල්ලේ මාරු වෙන්නේ නැහැ. කොටියෙක් ඉන්නවා. උන් ඉන්නේ දුෂ්කර කැලේක. ඔහුට ඒකේ සුව පහසුව නැති නිසා අනික් කැලේකට එනවා. කැලේ නම් මාරු වුණා. නමුත් කොටියාගේ පුල්ලි තවත් තියෙනවානේ. ඒකේ බලපුවම තවත් එච්චරම් සුව පහසු නැහැ. වතුර එහෙම සමහරට අඩු දැන් නැත්නම් නිය කාලයක් යනවා. තව ඊට වඩා හොඳ තැනකට යනවා. තවත් කොටි පුල්ලි තියෙනවා. ඔය වගේ ඔබ කාම දුගතිය එක කැලෑවක් මේකේ දුක වැඩි කියලා මේක අතහැරලා කාම සුගතියට එනවා. අපුඤ්ඤාභි සංකාරය අතහැරලා පුඤ්ඤාභි සංකාරය. නමුත් පාපේ මඤ්ඤමානේ පාපේ අවකාශය පිනේ අවකාශයේ බවට මාරු වෙනවා. මේකේ ඉන්න තිබෙන්නේ කෙටි කාලීනවයි මේකේ ගයක් කනකක් ගත්තොත් ජරා මරණ දෙවියන් අතර හිටියත් ආපහු වෙන්න වෙනවා මිට එහා යන්න ඕන. දැන් ලෞකික ධානයන්ට මාරු වෙනවා. දැන් තවත් වඩා හොඳ සැප තැනක කණාන්තරයට මාරු වුණා. නමුත් ආයෙත් තියෙන්නේ පාපේ මඤ්ඤමානය, පිනේ මඤ්ඤමානය, ධානයේ මඤ්ඤමානය. අර කොටිපුල්ලි වෙනස් වෙන්නේ නැහැ කියන්නේ ඒකයි. මේ යාමේ ආර්ය අවබෝධයෙන් තොරෙන් ගියාපම යන්නෙක් ඉන්නවා. ඒකයි බුදුවරුන්ගේ මග විශේෂත්වය. සසර හදන්න පුළුවනි පවපින ධානය ඔස්සේ. නමුත් පවපින ධානය ඔස්සේ සසර හදලා මිදෙන්න බෑ. ආකාශයේ පදං අත්ති. දැන් මේකේ අන්තිම එකක් තියෙනවා ලස්සන වචනයක්. බුද්ධානමින් ජිතන්ති කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරක් කියලා ගන්න එපා. අවබෝධයපත් වූ අයට බුදුන්ට පසේ බුදුන්ට රහතුන්ට ඔය පෙන්වන්නේ. නත්ති බුද්ධාන. බුදුරජාණන් වහන්සේට කම්පාවක් නැහැ කොහොම අනිත් අයට කම්පාවක් තියෙනවද පෙන්වන්නේ. ඉංජිත න ඉංජිත රසන වචනයක් ගන්න. එතකොට
බාහිර ලෝක සාධක හමුවේ බාහිර ලෝක සිදුවීම් හමුවේදී බුදුවරුන්ට දුකක් නැහැ. නමුත් ඔබට මොකක්ද සාද? දුකක් තියෙනවා. ඒ කුමක් ඉංජිත නම් දුක තියෙන කුමක් නිසාද? ලෝකෙ තිබෙන නිසාද? ඔබ ළඟ සහ බුදුවරුන් අතර දැක්මේ වෙනසක් පරතරයක් තියෙන නිසාද? අන්න දැන් ගවේෂණය කරන්න වෙනවා. දුක ලෝකයේද තිබෙන්නේ? දුක අටලෝ දහමේද තිබෙන්නේ? දුකට හේතුව අටලෝ දහමේ තියෙනවා කියලා ලෝකේ තියෙනවා කියලා මේ ත්‍රිපිටකේ කොතන හරි දේශනා කරලා තියෙනවද? දුකට හේතුව අතිශය පෞද්ගලික තමන් විසින් තබා ගන්නා වූ ඇලීම මුලාව, ගැටීම මුලාව තුල තිබෙන දෙයක්. අටලෝ දහමට අදාළ දේවල් පාලනය කිරීමෙන් ලෝකෙ කුඩු කට්ටම් කිරීමෙන් දුකින් මිදෙන්න බෑ. අර ආකාශේ පදං අත්ති එක ආකාශේ පදං නැති කරගත්තාම තමයි දුකට හේතු නැති වෙන්නේ. අන්න මේ තථාගතවරුන්ගේ එලිකිරීම තුළ අර අධ්‍යාත්මික ශ්‍රමණෙක් ඇතිවීම සඳහා බාහිර ශ්‍රමණෙක් නෑ කියලා පෙන්වන්නනේ කරන්න ඕන වැඩේ. එනිසා මේ බාහිර වශයෙන් සාටෝප වුණා වූ ඇඳුම් ආයත්තම් ආභරණ වලින් සකස් කළ බාහිර රංගපෑමක් නෙවෙයි. මේ අධ්‍යාත්මික ක්‍රියාවලියක්. එතකොට අධ්‍යාත්මික පාරිශුද්ධියට යන ගමනක් මුල්කට ගත්තා වූ පෙළ දහමක් මේක. නමුත් පෘථග්ජන කියලා කියන්නේ අධ්‍යාත්මික පාරිශුද්ධියට යන පෙළ දහම හෙවත් පටිසෝතගාමිත්වය වෙනුවට අනුසෝතගාමී නම් වූ ආකාශේ පදං අත්ති පාරේ යන එකක්. සවනෝ අත්ති බාහිරේ සංකාරාසස්සතෝ අත්ති. ඒ තමයි පෘථග්ජනින්ද වළංගු පද තුන. ඒකයි මේකේ අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය කියන්නේ. මේ ඔබේ හැටි නෙමෙයි බුදුන් වහන්සේ වදාරන්නේ යථා තත්ත්වය. ඔබ යා යුතු තැන. එහෙනම් ඔබ ආකාශයේ පදං අත්ති වලින් ආකාශයේ පදං නැත්ති වලට යන්න වෙනවා. සමනෝ නැත්ති බාහිරේ වෙනකොට සමනෝ අත්ති අජ්ජත්තිකේ ආධ්‍යාත්මික ශ්‍රමණේක් ඇත කියනට යන්න වෙනවා. සාස්වත සදාකාලික නැත්තම් සදාකාලික සංකාර විසංකාරගතං චිත්තං හොයන්න වෙනවා. සංකාරගත වීමෙන් හිත මුදවා ගන්න වෙනවා. එතකොට අන්න මේක தත්ත්වය කරපු අයට ඉංජිත හෙවත් බාහිර ලෝකේ කාරණාවලට දුක් ගෙනත් දෙන්න බෑ. හරි. ඔන්න මම ගාථාපද 4ක් තුල කිසියම් කරුණක් පැහැදිලි කළා. දැන් මේකට වෙන්න ඕන කාරණේ කියන්න ඕනනේ. අත්ත ධම්ම වෙන්න ඕනනේ. ධම්මමන් ධර්ම දැනගන්න ඕන. දැන් ඔබ සවන් දුන්නා නම් ඔබට තේරුණා නම් ඔබ දැන් එදිනදා ජීවිතේ ගත කරන්න ඕන. ආහාර ගන්න එපාද? පිපාසයට ජලය ගන්න එපාද? ඇඳුම් අඳින්න එපාද? රැකියාව කරන්න එපාද? මෙහෙවරක් කරන්න එපාද? මවට පියාරක ගන්න එපාද? දරුවන්ට ආදරය කරන්න එපාද? කවුද එහෙම කියලා තියෙන්නේ? මේ ලෝකෙට ඕන දෙයක් ආදරය කියන්නේ. ආදරය කියන්නේ කෑදරේ නෙමෙයි. මතක තියාගන්න. මිනිස්සුන්ගේ ලෝභ දේශ මොහ වලින් හිත සුන් වෙන තරමට ලෝකෙට ආදරය කරනවා. ඒ බුදුන් වහන්සේ වදාළ ආදරය. අර ඉංග්‍රීසි නෙමෙයි මේ හින්දි චිත්‍රපටි වල මට මතකයි 80 ගණන් වල වගේ 90 ගණන් වල දක්වා එකක් දෙකක් බලලා තිනවා. ඒක තමයි I love you තියෙන්නේ. ඒ I love you කියන කසිකබල් වචනෙන් කියන බැඳීම නෙමෙයි මේ බුදු සමය ආදරය කියන්නේ. චිත්තාභ්‍යන්තරයේ ලෝභයෙන් දේශයෙන් මොහෙන් හිස් වෙන තැනට විට පිරුණ ආදරයක් තියෙනවා. මවට පියාට අඹුවට දරුවන්ට සමාජයට ගහකොළ වලට සතාසතුන් පරිසරයට සියල්ලට විනයක් හානියක් විනාශයක් කරන්නට තියෙන අකමැත්ත රැක ගන්නට තියෙන කැමැත්ත ආදරය කියලා කියන්නේ. එතකොට එහෙමනම් අපි පෞද්ගලිකව හදාගත්ත මෝඩමක් තුල අපි දුක් විඳිනවා වගේම ලෝකෙටත් දුක් බෙදා දෙනවා අපි. ඉතින් පෞද්ගලික කියන්නේ ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන් මොන්නේ හැතරීමනේ. ඒ හැතරීම තුළ ලෝකෙට සැප හම්බෙලා තියෙනවද? ඔය හිරගවල් පිරිගුහෙන් තිබෙන්නේ ආත් කකුල් නැති අය ඉන්නේ. එහෙම නැත්නම් ධනය විනාශ වෙලා යන්නේ. යම් ගිනි තබා ගැනීම සහ වන කාරණාවලදී ආදරෙන් කටයුතු කරලාද? නෑ. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන්, පලි ගැනීමෙන්
අර ආකාශයේ පදන් අත්තිවල විපාක. ඕවා නැත්නම් එන එකක්වත් කරෙන්නේ නැහැ. එහෙම නේද බුදු සමයෙන් මේ මිනිසා හදා මනස හදා ලෝකයේ හදමු කියන නේද මේ පෙන්වන්නේ. තවදුරටත් වැඩිවෙන් කරන අයගේ හැමදෙනාගේ අවධානය මේ කෙරෙහි යොමුවෙන්න වෙනවා. මේ ඔක්කොම දඟලන්නේ ලෝකේ තියෙන ප්‍රශ්න විසඳන්නනේ. පවතින නීති සියල්ල උදව් කරන මේ දුක සංසිඳවන්න හදන්නේ. නමුත් ඒක ආර්ථික න්‍යාය සමාජ න්‍යාය අනුව සංසිඳවන්න බලන යනවා ලෞකික මට්ටමින් බුදුරු වැනි උත්තරීතර විද්‍යාඥයෙක් ඉදිරිපත් කළා වූ ලෝකෝත්තර න්‍යාය ගැන අවධානය යොමු වෙන්නේ නැහැ. මොකද ඔවුන් බහුතරයකුත් ඉන්නේ පෘථග්ජන භාවය තුළ. බුදුන් කියන්නේ පුද්ගලයෙක්, වදින්න පුදන්න ඕන පුද්ගලයෙක්. ඒක ප්‍රදර්ශන භාණ්ඩයක්. ඊට පස්සේ සමන් බෞද්ධ බව පෙන්වන්නට මල්වට්ටියක් අරන් යන එක, එහෙම නැත්නම් ඉඳගෙන වාඩි වෙලා ඇද්දක පියාන් ඉන්න එක, මොනවා හරි ටිකක් පෙන්වන එක බෞද්ධකම කියලා තමයි කල්පනා කරන්නේ. මෙන්න මේ චිත්තාභ්‍යන්තරයට තබන හේතු තැබීම නවතා තිබුණ දේවල් අයින් කර ගැනීම නේද ආකාශයේ පදන් නැති බවට පත් කරන්න ඕන මාර්ගය. අවකාශයේ පියවර නැති වෙන්න වෙනවා. ඒ කියන්නේ තණ්හා අනුසයට තැබීම වෙනුවට තණ්හා අනුසය හිස් වෙන්න ඕන ආකාශයේ පදන් නැති. එතකොට එතන සමනයකුත් ඉන්නවා. බාහිරේ ආධ්‍යාත්මික ශ්‍රමණයකුත් ඇති වෙනවා. ඒ ආධ්‍යාත්මික ශ්‍රමණ මාර්ගයේ සෝවාන් සකෘදාගාමී අනාගාමී අරිහත් වල විතරයි තියෙන්නේ. බලාපොරොත්තු වෙන්නකෝ තව ළඟදී දිනක මේ පිළිබඳ විස්තරයක් එකකින් හෝ දෙකකින් ඉදිරිපත් කරන්න. අන්න අපිට දැන් ලොකු පොත් ගොඩක් දැනගන්න ඕන නෑ. ශාසන ඉතිහාසයයි බෞද්ධ සංස්කෘතියයි බෞද්ධ ශිෂ්ටාචාරයයි බුද්ධ චරිතයයි බුද්ධ ධර්මයයි ඔක්කොම දැනගන්න ඕනෙත් නෑ. ආකාශයේ පදං අත්ති ආකාශයේ පදං නත්ති කරන්නේ කොහොමද? අන්න එතකොට සමනෝවත්ති බාහිරෙත් ඉන්න අධ්‍යාත්මිකයේ සමන භාවයක් ඇති වෙනවා. එතකොට සංඛාර සාස්වත වූ සංඛාර සාස්ත වෙන්නේ විසංඛාර වෙනවා. සිත සංඛාරගත වීමෙන් මිදෙනවා. දැන් ඊට පස්සේ ඉංජිත කියන ඒවා නැති බව තේරෙයි. කම්පාව ඉංජිත කියන්නේ කම්පාවක් දුකක් මේ ඇතුළ හදපුවාම නැහැ. ඔය ආධ්‍යාත්මික ශික්ෂණයේ ස්වභාවය. දැන් කොමක් කළ යුතුද? බුදුබණ හමු වෙන්නට පෙර ඇසට කනට හමු වෙන කාරණා ඔස්සේ ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් ඉදිරියට තබපු සසර හදපු පියවරට ආයුබෝවන් කියන්න වෙනවා. ඒකට පමාද විහරණය. අපමාදෝ අමත පදං. අන්න කරන්න ඕන කාරණාව පැහැදිලි කරන්නේ එන අපට අවසානයේ. මේ අහසේ තබන පියවරසේ චිත්තාභ්‍යන්තරයට අවසාස කරන්නා වූ හේතු නොතැබීම කෙරෙන්නේ කෙසේද? තැබූ හේතු ගලවා ඉවත් කරන්නේ කෙසේද? මෙන්න සම්මායාව ආයාමයේ යටතේ උපන්න කුසල් දුරු කිරීමත් නූපන්න කුසල් නූපදීමත් කියන කාරණාව එකවර සිදු වෙනවා. ඒ සිදුවන්නේ නම් නූපන් කුසල් ඉපදීමත් උපන් කුසල් වැඩි දියුමත් කියන කාරණාවත් එතනම සිදු වෙනවා. මේකට පියවර 4ක් නැහැ. අන්න බුදුවරු විශේෂයෙන් හෙළි කළ මේ කරුණ මේ කෙලෙස් නසනවා කියලා කතා කරන්නා වූ එහෙම නැත්නම් මේ අධ්‍යාත්මික ශ්‍රමණ භාවයට පත්වීම සඳහා ඉවත් කළ යුතු ධර්මතා ටික කොහොමද කරන්න තියෙන්නේ? මගහැර සිටීමෙන් කරන්න බෑ. සංගවාගෙන තිබෙමින් කරන්නට බෑ. ඇතිතුරු එනවා. නැති දවසට එන්නේ නැහැ. ඇතිතුරු එන එකට කියනවා uppannam කාම විතක්කං, uppannam ව්‍යාපාද විතක්කං, uppannam විහිංසා විතක්කං කියලා. කොයි මොහොතේද කියන්න බෑ වර්තමානයේ. ඒ වගේම මොන ඉන්ද්‍රියෙන්ද කියන්න බෑ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන්. කුමන විතර්කයේද කියන්න බෑ කාම විය හැකි, ව්‍යාපාද විතහ විහිංසා විතර්ක. ඒ මොහොතට ඒ එන එකට එකතු වෙන සසර පුරුද්ද, එකතු වෙන නරක පුරුද්ද සංසාරයේ පුරුදු කරගත්ත අතිශය බලවත්
එයින් තුළ ඇති වුණා වූ දැවෙන ස්වභාවය කොපමණද කියන්න බෑ. අන්න දැන් බුදුවරු අනුමත කළ මාර්ගයේ මෙතෙන්ද සතිය භාවිතා කිරීම තුළින් මේ වර්තමානය හරහා අනාගතය හදන වටදුක්කේ නවත්තන්න ඕන. වෘත්තය රවුමක් කැරකෙන ආකාරයෙන් මෙහෙන් තබනවා අතීතෙන් අර වර්තමානය විඳිනවා ආයෙත් තබනවා. වර්තමාන මොහොතක ක්‍රියාවලිය. මේක තියෙනවා කඩන්න තැනක්. දැන් අපි සාමාන්‍යයෙන් යකඩ රවුමක් අරන් වැල්ඩින් කරලා රවුමක් හැදුවොත් වෘත්තයක් ඒක රවුමක් වශයෙන් පේනකොට සම්බන්ධ කරපු තැනක් තියෙනවා. අනේ වගේ මේකේ හේතු ප්‍රත්‍ය වශයෙන් ගත්කට මේක දාමයක් වශයෙන් නැරුණාම මේක කඩන්න බැරි තැනක් නෙමෙයි. අනේ බුදුරජාණන් වහන්සේගේ සොයා ගැනීම තමයි මේ අපි මේ කරන පාරට උන්වහන්සේ නමක් තියෙනවා එන එක සමග එකතු වෙලා වර්තමානයේ ඉඳලා අනාගතයට පවත්වනවා. ඒක අපේ ළඟ ක්‍රියාත්මක වෙන්නා වූ අපහාන සංඥා කියන පදයෙන් තමයි උගන්වන්නේ. ප්‍රහාණය නොකරන. අතීතයෙන් එනවා වර්තමානයට එකතු වෙලා අනාගතයක් හදලා සසරේ රවුමේම ඇවිදිනවා. එනිසා පෘථග්ජන කියන පුද්ගලයාට සසර කඩන්න තේරෙන්නේ නැහැ. හදන්න තමයි තේරෙන්නේ. ධර්මයේ තේරුම් ගත්ත පුද්ගලයා මේ සසර හදන මාර්ගය යන්න කැමති නැහැ. ඒක අනුසෝතගාමී පාර. එයා කැමති පටිසෝතගාමී වෙන්න. නැත්නම් සසර කඩන්න වර්තමාන මොහොතේ යොදා ගන්න වෙනවා. ඒකට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන හැම විටම වර්තමාන මොහොත පමණයි. කවදාවත් අතීතයේ දෙයක් හදන්නත් බෑ, අනාගතයේ දේවල් එන්නෙත් නැහැ. වර්තමාන මොහොත භාවිතා නොකරන්නා කවදාවත් ඒක හදන්නේ නැහැ. වර්තමාන මොහොත පරණ වැඩේ නොකරන්නට මෙතෙන්ට දියුණු කරන්නා වූ සිහියක් තුළ මේ වැඩේ කරන්න පුළුවන්. එතකොට අතීතයේ ඇවිදින් ඉවර වෙනවා. වර්තමානයට එකතු නොවීමෙන් වර්තමානයේ සහ අනාගත ඵල සිදු නොවී අවසන් වෙනවා. ඒ අතීතයෙන් ඇවිදින් ඉවර වෙන එකට උපන්න කුසල් දුරු වීම කියලා කියනවා. වර්තමානයේ හරහා අනාගත සැකසෙන්නේ නැති එකට නූපන්න කුසල් නීපදීම කියලා කියනවා. දෙකම එකවර. දැන් අර පෙළ පෙන්නවා වගේ මේකත් දහම් පෙළ පෙන්වන්න පුළුවන්. ඒකවල පෙළ පෙන්නපුවම ධම්ම මඤ්ඤාය ධර්මය දැනගත්තාම අනුගමනය කරන්න පුළුවන්. එතකොට චිත්තාභ්‍යන්තරයේ තියෙන තැනක් නැති වුණාට ඒකට අවිද්‍යාව කියලා කියනවා. නමුත් ඒක හිස්සුනොත් ආයෙ එන්නේ නැහැ. එනකල් දැනගන්න ඕන තියෙනවායි කියලා. අර uppannam කියන පදේ යටතේ උපදින්නේ තමන් ළඟ තියෙන නිසා කියලා තේරුම් ගන්න වෙනවා. නැති දවසට අන්න ආකාශයේ පදං නැති බව තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට මේ සඳහා තථාගතයන් වහන්සේ නිර්දේශ කරවදාලේ අරමුණ තුළ, ඇස තුළ, කන තුළ, නාසය තුළ, සෙවිරියව්ව තුළ මේ කටයුතු කරද්දී සියලුම ඉරියව්වේ නෙවෙයි. අදාළ ඉරියව්වේදී හදාගත්ත ත්‍රිවිධ විතර්කයන් උපදින මොහොතේදී ත්‍රිවිධ විතර්කයට එන්නේ අර අතීතයෙන් තබපු එක ඒක එනවට තමයි පස්ස කියන්නේ. අතීතය දකින්නට අතීතයට එකතු වෙනවට පස්සපච්චා වේදනා කියන්නේ. නමුත් සතිමත් වෙලා අපිට මේක අතීතයෙන් ආපු දෙයක් වශයෙන් සිහිනයක් වශයෙන් දකින්න පුළුවන් නම්, හිස් දෙයක් වශයෙන් දකින්න පුළුවන් නම් ඒක සිද්ධියක් නෙමෙයි කියලා අපිට ඉවසීම පුරුදු කරන්න පුළුවන් මේකට එකතු නොවෙන්න. ඉවසීම කියන්නේ තරහ ඉවසීම විතරක් නෙමෙයි, ත්‍රිවිධ විතර්කම දරා ගැනීම. කාන්ති පරමන්ත පෝතිතික්කා. දැන් එනං සසර හදන එක නතර වෙන්නේ කොහොමද? පස්ස නිරෝධයෙන් වේදනාව ඇති වෙන්නේ නැහැ. වේදනා නිරෝධයෙන් තණ්හාවක් ඇති වෙන්නේ නැහැ. තණ්හා නිරෝධයෙන් උපාදානයක් වෙන්නේ නැහැ. උපාදාන නැත්තම් භව නැහැ. දැන් අහසේ පියවර සටහන් තැබුවද නැති වුණාද? එහෙම වෙනවා නම් භව නිරෝධෝ නිබ්බානං කියලා කියනවා. අන්න ඒකට කියනවා පටිසෝතගාමී කියලා. ඒ නිසා ස්වභාවයෙන්ම අපි ළඟ තිබෙනා වූ අනුසෝතගාමී පාර අපි පෙළදහම ඔස්සේ තේරුම් ගන්න වෙනවා. තේරුම් ගත්තේ නැත්නම් ඒකේ යන්න පුළුවන් සසර හැමදාම. තේරුම් ගත්තාම ඒකේ ප්‍රමාද විහාරීත්වය තේරෙන පුද්ගලයාට දැන් කඩන්න ඕන තැන තේරෙනවා නම් ඔන්න බුදුන් වහන්සේ ඉදිරියේ නැත්නම් කල්යාණ මිත්‍රයෙක් සත්පුරුෂයෙක් ඉදිරියේ ධර්ම ශ්‍රවණයකට මට තේරුණා කියලා ත්‍රිපිටකයේ සඳහන් වෙන්නේ. ඔබ වහන්සේ අදාළ දේ මට තේරුණා. අද පටන් මම තෙරුවන් සරණ ගත වුණ කෙනෙක්ට සලකන්න කියන එකේ තේරුම ඔන්න ඔය ආපහු පාර ආපහු යන්න පටන් ගත්තයි කියලා. නිසා බුදු සමය තුල මා දකින්නේ බුදුන් වහන්සේ අගය කළ විශ්වාස කළා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා පිරිස ඕන කෙනෙක් තුල මේ
අත්තමඤ්ඤාය ධම්මමඤ්ඤාය අර්ථය දැන ගැනීම ධර්මයේ දැන ගැනීම තුළ මොකද්ද වෙන්න ඕන? පටිසෝතගාමීන් හදන එක. අන්න එතකොට අර චිත්තාභ්‍යන්තරයේ තියෙන හේතු හිස් වෙනකොට ආකාශයේ පදං නත්ති හරියනවා. එතකොට බාහිරේ නෙමෙයි එතකොට අර සංසුන් ස්වභාවයේ ශ්‍රමණ භාවයේ පවතින්නේ මාර්ගඵලලාපිත සමනෝ අත්ති අභ්‍යන්තරේ. බාහිරේ නැති තමයි. එතකොට අන්න සංස්කාර එකක්වත් මගේකට මමකට ගන්න නැහැ සංකාරහස්සතෝ නැති. දැන් විට බුදුන්ට වගේම ආර්ය පුද්ගලයන් පසේ බුදුහරහත් ඕන කෙනෙකුට ලෝකේ ජීවත් වෙන්න ගියාපුවාම ඉංජිත නැති බව දුකක් නැති බව දුක නැති වූ තැන හිමිලා තිබෙන බව ඔබටත් අනුගාමී ප්‍රතිපදාවක් තුළ තේරුම් ගන්නට ලැබේවි. එසේ තේරුම් ගැනීමට අදාළ ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීම සඳහා මෙම ධර්ම කරුණු පැහැදිලි කිරීම උපනිශ්‍රේ වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ අවසන් කරනු ලබනවා. ධර්මානුශාසනාවේ සදහවර දායකත්වය මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා ප්‍රඥා නාලිකාව තුළින් ප්‍රචාරය කිරීමට දායකත්වය දරන්නේ විශේෂඥ වෛද්‍ය හරිනී ජාගොඩම නිවේ විසිනි. අරමුණු අතර 2022 පෙබරවාරි මාස 17 වන දිනට තම 75 වන ජන්මදිනයේ දෙන ගාල්ල හපුගල පීඨ කන්දේ වෙසෙන විශ්‍රාමලත් ආචාර්ය මංගලා ගුණරත්න තම මෑණියන්ට මෙම ධර්මදේශනාවෙන් ජනිත වන්නා වූ කුසල ශක්තිය අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා සද්ධර්මය අවබෝධ වේවා මතු භවයක නිවන් සාක්ෂාත් වේවා කියලා තියෙනවා. කල් මදි නිසා වෙන්නේ නැති ඒ නිසා වෙන්නේ නැති. එහෙම කෙසේ වෙතත් මේ ආදරණීය දියණියකගේ උපන් දින ත්‍යාගයේ සමග ආදරණීය මෑණියන් කෙනෙකුට කරන උපහාරය. මිට වසරකුත් මාස 7කට පෙර නම් 2020 ජූලි මාස 10 වන දින පරලෝසෙපත් චන්දදාස ජාගොඩ තම පියාණන්ට අවශ්‍ය නම් මේ පින් අනුමෝදන් වේවා නැත්නම් ප්‍රීත්වත්වයට උපහාරයක් වේවා. ඒ ජීවිතයේ දුක් අවමවීම තුළින් ඉක්මන් භවයකදී මිනිසත් බව ලැබ සධර්ම අවබෝධයෙන් නිවන් මඟ හෙළි කරගන්නට ලැබේවා. ගාල්ල හපුගල තම මෑණියන්ට රැකවරණය සලසන ලීලා විමල් ලතිකා විජේකෝන් ඇතුළු සියලු අසල්වාසීන්ට ධර්මදේශනාවෙන් ජනිත වන්නා වූ පුණ්‍ය අනුමෝදන් වී සසර දුක බියදුරු වී අමා මහ නිවනින් සැනසීමට හේතු වේවා. වගේම මේ කරන්නා වූ සත්කාරයට ආයු වර්ණ සැපවල ලැබේවා. ඒකනේ ලැබෙනදී ශ්‍රද්ධාවෙන් සහ ඕනෑකමින් මෙම උතුම් ධර්ම දාණයට මඟ පෙන්වූ කල්යාණ මිත්‍ර සියල්ලෝම මේ උතුම් කුසලයේ එකසේ අනුමෝදන් වීමෙන් සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී චිර ජීවනයේ සැලසේවා. තව තවත් උතුම් දාන පාරමිතා ධර්ම දාන පාරමිතා කිරීම සඳහා ශක්තිය ධෛර්යය ඉද ප්‍රස්තාව ලැබේවා. ගෞරවනීය ධර්මදේශකයන් වහන්සේටද නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබී චිර ජීවනයේ සැලසේවා. අමා මහ නිර්වාණ අවබෝධය ලැබේවා. මෙම ධර්ම දානයේ ශ්‍රවණය කළා වූ සියල්ලෝම දුකින් මිදේවා. සතර දුක් නැති වේවා. මියගිය ඥාති මිත්‍රාදීන් සියලු දෙනාට මේ ධර්ම දානමය කුසලයේ අනුමෝදන් වේවා. ඉක්මන් භවයකදී නිවන් මඟ අවබෝධ වේවා. සමහර වදන්වල ගැළපීම් ඌනාර්ථ තිබුණත් සියල්ල පවසා තිබෙන බැවින් අලුතෙන් කියන්න යන්න කල්පනා කරන්නේ නැහැ. සියලු පැතුම් සපිරේවා. අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා ඔබතුමිය ඇතුළු කැටි ධර්මාශ්‍රය කළ හැමටත් මේ පැහැදිලි කළා වූ ගාථා පදෙහි පවතිනා වූ සතර ගාථා පදෙහි පවතිනා වූ බහුසුත භාවය ඇති කරගෙන ලබාගත් ජීවිතයේ ලෞකික ලෝකෝත්තර අභිවෘද්ධිය සපුරා ගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං